හොඳයි හැමදෙනාම ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් පන්සිල් සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වලා নমස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පානිම්හි චේ වනෝනාස්ස හරෙය්‍ය පානිනා විසං නාබ්බනං විසමන් වේති නත්ති පාපං අකුබ්බතෝති. දික්වැල්ල වත්තේගම රබර් වත්ත ලිපිනයේ පදිංචි පියසිරි අජිත් ලියනගේ මහත්මයා ඇතුළු දූ දරුවන් මේ ධම්සතර නාලිකාව ඔස්සේ මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ලෝකයාට යහපත පිණිස ඒ වගේම වැඩ පිණිස හිත පිණිස හේතු වෙන තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ 80,000ක් ධර්මස්කන්ධයෙන් ඊටාම පුංචි කොටසක්
දේශනා කරවාගෙන ඒ තුලින් ජනිත කරගන්න පින දික්වැල්ල වත්තේගම රබර් වත්ත ලිපිනයේ පදිංචිව සිට මීට වසර 6කට පෙර අභාව ප්‍රාප්ත වුණු ඔබතුමාගේ ආදරබර බිරිඳ අමිතා ලියනගේ මහත්මිය ඇතුළු තවත් වර්ග පරම්පරානුගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවක් සිදු කිරීමට ඒ වගේම සුජීවත්ව සිටින ඔබ හැම දෙනාටම මෙලව යහපත පිණිස කරන සියලු කටයුතු සසරේ අවාරණීය ධර්මයක් හැටියට අපේ ජීවිතවලට මුහුණ පාන්නට සිදු වී ඇති කර්ම දෝෂ නැති කරගෙන සසරේ කළ අප්‍රමාණ පුණ්‍යාවි සංස්කාරවල විපාක මතු කරගෙන ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන මාර්ගය වඩා ගන්නටයි ඔබ අද මේ පුණ්‍ය කටයුත්ත සිද්ධ කරන්නේ. ධර්මදේශනාවට පළමු තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය ඔබටත් මේ ලෝකයාටත් යහපතක්ම පිණිස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබතුමා මේ වෙලාවේ මේ පින්කම සිද්ධ කරන්නේ තමන්ගේ දරුවන් එකතු කරගෙන හිතවතුන් එකතු කරගෙන ඔබේ සෙනෙහබර බිරිඳට පින් දෙන්න. මම අද මේ මාතෘකාව හැටියට තෝරගත්ත ගාථා ධර්මය තථාගත බුදුරජාණන් වහන්සේ වදාරන්නේ වේළුවනාරාමේදී කුක්කුට මිත්ත කියන වැදි පුත්‍රයා අරඹයා දේශනා කළ දහමක්. ඉතින් ඒ වැදි පුත්‍ර තෙම වෘත්තියෙන් එයාගේ ජීවිකාව කළු සහිත වුණාට සසරේ පාරමිතා ධර්මයන් ප්‍රගුණ කරගෙන ත්‍රි හේතුක උපතක් ලැබපු කෙනෙක්. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් එහෙම කෙනෙක් කොහොමද වැදි පුත්‍රයෙක් වුණේ කියලා. එතකොට ඒක තමයි මේ සසරේ ස්වභාවය. සසර බිය ඇති කරගන්න ඕන ඒ නිසා. පවට බය වෙන්න ඕන ඒ නිසා. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් ජීවිතය පවත්වාගෙන යන්න ඕන කරන්නේ ඒ නිසා. උපන් කුසල් වැඩි දියුණු කරගන්න එක. ඒ වගේම නූපන් කුසල් උපදවා ගන්න එක. උපන් අකුසල් දුරු කරන එක සහ ඒ වගේම නූපන් අකුසල් ජීවිතයට සමීප කරගන්නේ නැතිව ජීවත් වෙන එක. මේ වීර්යය ධාතුව අපේ సంతానගතව නිතරම පවතින්න ඕන වෙන්නේ මේ සසර බියකරු නිසා. බුදුරජාණන් වහන්සේ අනවතග්ග සංයුක්තයේදී පෙන්නනවා මහණෙනි ඔබ මේ සතර මහා සාගරය දෙස බලන්න. මේ උපමාව ඇස් ඇති කෙනෙකුට විනා ඇස් නැති කෙනෙකුට විශ්වාස කරන්න බෑ. මේ සතර මහා සාගරයේ තියෙන ජලය එකට කැටි කරලා ගත්තොත් අතිවිශාලයි. හැබැයි මහණෙනි ඒක මට ස්වල්ප කොට දක්වන්න පුළුවන්. ඒ තමයි මේ සංසාර ජීවිතයට උපමා උපමේ වශයෙන් සමාන කළාම. ඔබ මේ සසරේ ඉපදෙමින් මැරෙමින් ආපු මේ සසර ජීවිතේ කුකුලෙක් වෙලා විතරක් ඉපදිච්ච ಜಾතිවල ඔබේ ගෙල සුන් කරනකොට වැగిරිච්ච ලේ ටික එකතු කරන්න පුළුවන් නම් මහණෙනි මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා උපමා කළා. ඒ වගේම ඔබ මීමෙක් වෙලා ඉපදිච්ච ಜಾතිවල ගවයෙක් වෙලා ඉපදිච්ච ಜಾතිවල වෙන වෙන සත්තු වෙලා ඉපදිච්ච ಜಾතිවල වෙන වෙනම තමන්ගේ ගෙල සුන් වෙනකොට වැగిරිච්ච ලේ එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා උපමා කළා. ඒ නිසා සසර හරි බියකරුයි. මේකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ තමන්ගේ මේ ජීවිතය ධර්මයට අනුව හසුරුවාගෙන පිළිවෙලකට ගත කරපු කෙනෙකුට පමණයි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ අපි ධර්ම කාරණාව පැහැදිලි කරගමු. අපේ ලියනගේ මහත්මයා අජිත් ලියනගේ මහත්මයා ප්‍රමුඛ මේ හැම දිනාම මේ සිද්ධ කරන පින්කම
උත්තුංග ධර්ම දානයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගෙන මේ ධර්ම කරුණු මේ පැහැදිලි කරගන්න ඕන. දැන් මේ උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔබේ අතේ තුවාලයක් තිබුණොත් පානිම් හිචේ වනෝනාස්ස අතේ තුවාලයක් තිබ්බොත් ඒ අතට වසවිස ගත්තාම ශරීරගත වෙනවා. හැබැයි තුවාලයක් නැති වෙලාවක වසවිස අතට ගත්තට විෂ ශරීරගත වෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ රජගහනුවර දඩයක් කරුගේ බිරිඳට භික්ෂුන් වහන්සේලා චෝදනා කරාම ඒ වගේම මේ අනිත් උවැසියන් චෝදනා කළාම කොහොමද මෙයා සෝවාන් කෙනෙක් වෙන්නේ? දඩයක් කරුට ආයුධ ටික සපයද්දී. එහෙම ධර්ම ගැටලුවක් ධර්ම මේ කාරණාවක ලොකු විග්‍රහයක් ධර්මශාලාව ඇතුලේ. ඉතින් ඒ වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ වනයක් නැති අතට ගත් විසක් කැටිකොට විසක් නැති විලසට පවක් නම් නැත නොකිලි සිතකට. අර විස අතට ගත්තාම විෂ ශරීරගත නොවන්නේ අතේ තුවාලයක් නැත්තම් විතරයි. එතකොට තුවාලයක් තියෙනවා නම් විෂ ශරීරගත වෙන්නාසේ යම් කිසි කෙනෙකුගේ සිත තුල රාග දේශ මෝහ නැත්නම් ඒ වගේම ත්‍රිවිධ ద్వාරයෙන් අකුසල් සිතක් නැත්නම් ඔහුට පව් සිද්ධ වෙන්නේ නැහැ. මනස පිළිබඳ විග්‍රහ කරන්න ඕන. අපිට පුජ්‍යලයේගේ බාහිර ක්‍රියාකාරකම් දිහා බලලා එයා පව් කරනවද පින් කරනවද කියලා අපිට තීරණ ගන්න බෑ මේ ධර්මයට අනුව. ධර්ම හරි ගැඹුරු එකක්. ධර්මයේ සාගරයට උපමා කරලා තියෙන නිසා. සාගරය යන්න යන්න ගැඹුරුයි. ඒ වගේ ධර්මයත් එහෙම දෙයක්. හරියටම මේක තෝරගන්න අවශ්‍යයි. එතකොට මේ දැන් මේ කතාවේ කියවෙන මේ චරිත දෙක අපේ තථාගත බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ සත්මහල් ප්‍රාසාදයක්. ඒ සත්මහල් ප්‍රාසාදේ උඩු මහන්තලේ ඉන්නවා ඊටාම සැප විඳින සිටු දියණියක්. පංච කල්යාණයෙන් යුක්තයි. එතකොට ඔබ හිතන්න ඒ සිටු දියණිය ධර්මයක් දන්න කෙනෙක් වුණොත් මේ සසරේ ඇවිදින එකේ තියෙන ආදීනමය මේ පහදන්නේ. එයා හොඳට ධර්මයක් දන්න කෙනෙක් වුණොත් ඔබ හිතන්න ගොඩාක් ධර්මය දන්න කෙනෙක් නෙවෙයි. දැන් අද කාලේ ගෑනු ළමෙක් එක දවසකට මුවන් 500ක් මරාගෙන ගැල්වල පටවගෙන විකුණන්න යන මිනිස්සෙකුට කැමති වෙයිද කසාද බඳින්න? එයාගේ ඇස් දෙකටම පේනවා දිනපතා සත්තු 500ක් මරලා ගැල්වල පටවගෙන වෙළඳ පොළට අරගෙන යන විකුණන්න යන මිනිස්සෙක්. එතකොට දැන් මේ සිව්මැලි කාන්තාව අර හත්මහල් පාසාදේ උඩ තට්ටුවේ ඉඳගෙන සීමැදිරි කවුළුවෙන් මේ වෙලෙන්දා යන දිහා බලාගෙන ඉන්නවා. එයා කැලේ ගිහිල්ලා සත්තු මරලා අර ගැල්වල පටවගෙන අරගෙන එනවා. දවසකට මුවන් 500යි. එහෙම මරනවා. ඒ වගේ මිනිස්සෙකුට කොහොමද කැමති වෙන්නේ? නිකමට හිතලා බලන්න. අපිට ඕන දේ චින්ති තම්පි විනස්සතිනේ අචින්ති තම්පි භවති. නොහිතන දෙයක්ම මේ ජීවිතේ වෙනවා. එතකොට එහෙනම් මේ ජීවිතේ මොකටද මේ අහුවෙච්ච සැඩපහර? මේ සැඩපහර තමයි කම්ම නියාමයේ නැමැති සැඩපහර. ඒකට හසු වෙලා තියෙන්නේ. එතකොට අපි හිතාගෙන ඉන්න විදියට නෙමෙයි මේ ජීවිතේ ඉරණම විසඳෙන්නේ. ඊට ගොඩාක් වෙනස් විදියට. ඒ තරමටම අපි සසරේ රැස් කළ කර්ම විපාක අපේ ජීවිතවලට බලපානවා. ඒක තේරුම් ගන්න නැති එකයි ගැටලුව. බුද්ධෝත්පාද කාලයක දහම් ඇස ලැබිච්ච වෙලාවෙත් අපිට ඒක තේරෙන්නේ නැහැ. වාසනාවන්තයට තේරෙනවා. අවාසනාවන්ත මිනිස්සු ඒක තේරුම් ගන්න නැතිව මේ උතුම් මනුස්ස ජීවිතයේ විපතට පත් කරනවා. දුගතිගාමී කරනවා. තමන්ගේ ජීවිතයට සැපයක් අත් කරගන්න තියෙන වෙලාව තමයි මේ මග හරින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන දහම් කතාවේ මම මේ මුල් කොටස සඳහන් කළේ දැන් මේ ගෑනු ළමයට හිතෙනවා මේ
වෙලෙන්දා මේ තරුණයාව මම මෙයාට කැමතියි, මම මෙයාට ආදරය කරනවා. දැන් පෙරේද තිබ්බනේ පෙම්වතුන්ගේ දිනය නේද? ඒගොල්ලොත් මේව දැනගන්න ඕන. ඒක සමරපු අය නේ. මේ වගේ දහම් කතාවකින් තමයි ජීවිතේ ගැඹුරු යථාර්ථවාදී පදනමක ඉඳගෙන තමන්ගේ පෙම්වතියට හෝ පෙම්වතාට ආදරය කරනවා නම් හොඳයි. එහෙම නැත්තම් ලද බොළඳ විදියට සසරේ හැමදාම අපි කරපු විදියට නම් කරන්නේ වැඩේ. ඒක එච්චර ඥාන ගෝචර නැත. එතකොට දැන් මේ ගෑනු ළමයාට හිතනවා දැන් මෙතනින් පැනලා යන්නත් බෑනේ. 7 වෙනි තට්ටුවේ තියන්නේ අය ගෑනු ළමෙක්. හොඳටම පරිස්සම් කරන්නනේ. දැනුත් අද කාලේ තාත්තලා එහෙම කරනවානේ. ලස්සන දුවෙක් හිටියොත් හරි බයයි නේද? හරි බයයි. ඉතින් එයා එළියට යවන්නේ පිටිපස්සෙන් යනවා, එක්කගෙන යනවා, තහංචි පනවනවා, විවිධ වැට කඩළු නේද? එහෙමයි. ඉතින් ළමයා කොච්චර දක්ෂ වුණත් ඒත් බයයි. ඒත් එහෙම යවන්නේ තනිවම. එතකොට දැන් මේ ගෑනු ළමයාට දැන් මේ වෙලෙන්දට හිත ගියානේ. දැන් මොකද කරන්නේ ඉතින්? දැන් මෙයා කල්පනා කරනවා මේ නත්ති රාග සමෝ අග්ගී කියනවනේ. රාගය හා සමාන ගින්නක් නැත. රාගය කියන්නේ ගින්නක්. ඒක මේ අපි මේ පිච්චෙන දල්වන මේ පහන් දැල්ල ලිපගිනි දල්වන ගින්න වගේ නෙවෙයි. ලැබු ගිනි වගේ නෙවෙයි මහ වනාන්තරවල හටගන්නේ. ඊට වඩා දරුණුයි. එතකොට මෙයා හිතනවා දැන් මෙතන තමන්ගේ සේවිකාවට කියනවා මේ වෙලෙන්දා මස් මරාගෙන ඇවිල්ලා මෙහෙම විකුණලා මෙහෙන් යන්නේ කවද්ද කියලා හොයන් එන්න කියලා. ලියුමකුත් යවනවා මං ඔයාට ආදරය කියලා. ඉතින් වෙලෙන්දට මේක වෙලෙන්දා ඔහොම යවුවයි කියලා එයා මේ අද දැන් කාලේ ඉන්න කොල්ලෝ වගේ මේ ඔළුවට මේක පිස්සු ඇටිලා එහෙම මේ කොහෙද මෙයා ඉන්නේ කියලා හොයාගෙන ගියේ නැහැ. මෙයා මේක එච්චර ගණන් ගත්තේ නැහැ. ඉතින් මේ සිටු දියණියක් නේ. නිකම් මේ බොළඳ හිතක් තියෙන කෙල්ලෙක් වෙන්න ඇති මට මගේ රස්සාවක් කරගන්න නැති වෙනවා කියලා මෙයා මේක එච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි මෙයා කිව්වා මම පිට වෙලා යන වෙලාව. අහලවල තිබුණනේ කොයි වෙලාවටද යන්නේ කියලා. ඉතින් මම බඩු විකුණගෙන මම හෙට උදේ යනවායි කිව්වා. මොනවද මේ බඩු? අරගෙන ආපු මස්. ඉතින් මෙයා කියනවා එහෙම වෙලාව කිව්වහම දැන් මේ ගෑනු ළමයි වෙස්වලා ගත්තානේ. මෙහි කාර්යයක් හැටියට වෙස්වලාගෙන දැන් ඒ සප්නහල් ප්‍රාසාදයෙන් පනින්න බෑ හැමතැනම මුරකාවල් දාලා තියෙන්නේ. 16ක් හැටියට වෙස්වලාගෙන අර කියපු වෙලාවට උදෙන්ම ඒකෙන් පැනගත්තා. පැනගෙන දැන් මේ වෙලෙන්දා යන ගැල පිටිපස්සේ යනවා. යන ගමන් අර වෙලෙන්දත් අහනවා කොල්ලත් අහනවා මොකදයි කියලා. ඔය ළමයාට පිස්සුද කියලා අහනවා. ඔය ළමයා ගැන මම දන්නෙත් නෑ මං අඳුරන්නෙත් නෑ. ඔයා යන්න. දෙවනි පාරටත් කියන ඔයා යන්න. මං ඔයා අඳුරන්නේ නෑ. එහෙමනේ සාමාන්‍යයෙන් හොඳ කොල්ලෙක් වුණොත් නේ. දැන් කාලේ නම් ඉතින් මේ ගෑනු ළමෙක් නිකන් මේ පොඩ්ඩක් වාඩි වෙලා හිටියත් නංගි මොකදයි ගිහින් දාන්නද කොහොමද කියලා අහනවනේ නේ. එක්ක යන්නද මම මගේ වාහනෙන් එක්ක යන්නම්. ගිහිල්ලා දාන්නම් සල්ලි දෙන්නම්. මොකද්ද කරන්න ඕන උදව්ව? මේ ඇත්තටම ජපානයේ වගේ නම් කමක් නැහැ නේ. ඇත්තටම උදව් කරන්න නම්. දැන් මේ සියලු දේවල් සාපේක්ෂක යෝජනානේ. අපේක්ෂාවක් සහිත මේ හිත ඇතුලේ මොනවා හරි වල්කමක් තියාගෙන කරන යෝජනානේ. එතකොට මේ තරුණයා හිම කරේ නැහැ. මෙයා බෑම කියලා කිව්වා. ඊට පස්සේ තුන්වෙනි වතාවේදී මේ ගෑනු ළමයා අහනවා ඔබට ලොකු සම්පත්තියක් හම්බ වුණාම ඒකට මොකටදයි පයින් ගහන්නේ කියලා. ඊට පස්සේ මෙයා දැනගත්තා මේක මොකක් හරි ඇත්තටම තමයි මේ ඉන්නේ පස්සෙන් කියලා. ඉතින් ඊට පස්සේ මෙයා ගැලට නග්ගා ගත්තා. පයින් යාවේ පිටිපස්සෙන් එක්කගෙන ගියා ඉතින්. එක්කගෙන ගියා. දැන් අර සිටු මාලිගාවේ ඉන්න මිනිස්සු කවුරුවක්වත් දන්නේ නැහැ මේ කෙල්ල කොහෙ ගියාද කියලා. හැමතැනම හොයනවා. අද නම් ඉතින් CCTV එවම තියෙනවනේ ඒවත් නැහනේ. එව්වත් නැහැ. ඉතින් ඒ කාලේ හැටියට පණිවිඩකාරයෝ දාලා බැලුවා හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මැරුණයි කියලා හිතුවා. 7 දවසේ දානෙත් දුන්නා. දීලා දෙමව්පියෝ පාඩුවේ හිටියා ඉතින්. ඊට පස්සේ දැන් මේ දෙන්න මෙයාව අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා කොල්ලොම 7 දෙනෙක් හම්බුණානේ අපේ මහත්තයෝ. ළමයි කොල්ලොම 7 දෙනෙක් කසාද බැඳ එක දිගට ළමයි ඉපදුනා. දෙන්න හොඳට ඉන්නවා පවුල කරගෙන. අර උදේට අර මොනවාද දඩේ මේ යන්න අවශ්‍ය කරන
මේ උපකරණ කිව්වහම නිකම්ම නෙමෙයි මෙයාගේ උපකරණ මහා පරිමාණයෙන් කරපු ඒවා. අද කාලේ නම් දැවැන්ත ලොකු ෆාම් එකක් තියෙන කෙනෙක් වගේ. ලොකු ව්‍යාපාරයන්නේ. සත්තුන්ට දාන උගුල්ම තියෙනවා 500ක්. අනින උල් 500ක් තියෙනවා. එතකොට මේව සේවකයොත් ඉන්නේ නැති මේව සූදානම් කරලා දෙන්න. මෙයා තනියම කරේ නැහැ. මේව සේරම සූදානම් කරලා දුන්න උදේට. සියලු යුතුයකම් ඉෂ්ට කළා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනකොට ලෝකයේ දිහා උන්වහන්සේ දැක්ක අර මඩක තිබුණු මණිකක් වගේ මේ පෞකාර හිත්වල පළපදියම් වෙච්ච ඒ මණික් මොනවද කියලා බුදුරජාණන් වහන්සේ නුවණින් දැකලා මෙයා මේ සසරේ ගොඩක් පින් කරගෙන ආපු මිනිස්සෙක් තමයි හද මේ වැද්දෙක් වෙලා පව් කරන්නේ කියලා දැකලා මෙයාට සෝවාන් වෙන්න පින තියෙනවා. මෙයාගේ ළමයින්ටත් තියෙනවා ඒක. ඒ වගේම මෙයාගේ කසාද බැඳපු ළමයි 7 දෙනා කසාද බැඳපු නෝනලා 7 දෙනා ඉන්නවනේ ලේලිවරු 7 දෙනා ඒ 7 දෙනාටත් මේ ධර්මය අවබෝධ කරන්න පින් තියෙන බව බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා. දැකලා කල්පනා කළා මේ අය බේර ගන්න ඕන කියලා. ඉතින් ඒ අවස්ථාවන් පුංචි දේවල් නෙමෙයි පින්නත්නි අපේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කොච්චරද කියන එක පේනවා. ඔබ හිතන්න ඔබ ශාස්ත්‍රූවරයෙක් වුණොත් ඔබ යනවද බෝම්බ ගහන තැනකට වෙඩි තියෙන තැනකට යනවද තමන්ගේ ජීවිතය පරදුවට තබලා නේද? ඔබට පුළුවන් ද එහෙම යන්න? ශාස්ත්‍රූවරයෙක් වුණත් ඔබ යන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ වෙනස ඒක මේ තුන් ලෝකයකට පිහිට වෙච්ච තුන් ලෝකයකට කරුණාව මෛත්‍රිය දක්වපු තථාගත බුදුරජාණන් වහන්සේ කිසිදු චකිතයක් නැතිව තමාම පාසිවුරු අරගෙන මේ වැද්දා දඩයම් කරන ඒ වනාන්තරයට උන්වහන්සේ වැඩියා. වැඩම කරලා අර සත්තුන්ට තියපු උගුල් ඔක්කොම අක්‍රිය කළා බුදුරජාණන් වහන්සේගේ නුවණින්ම. ඒ සියලු උගුල් අක්‍රිය කළාට පස්සේ වැඩි පුත්‍රයා ඇවිල්ලා බැලුවාම එයාට තේරුණා මේ තියෙන මේ සියලු අටවපු උගුල් කවුරු හරි පුජ්‍යලයක් විසින් පයින් පාගලා මේවා අක්‍රිය කරලා තියෙනවායි කියලා. කේන්ති ගියා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සමීපේ වැඩ ඉන්නව දැකලා එයාට බුදුරජාණන් වහන්සේ හතුරෙක් හැටියට තමයි පෙනුනේ. අර දුන්නා මෝරා අරගෙන බුදු පියාණන් වහන්සේ ග්‍රහණය කරන්න ඕන කියලා ඇදලා අරගත්තා. ඊට පස්සේ ඉතින් බුද්ධ ශරීරයකට එහෙම සක්‍රයටවත් එහෙම හානියක් කරන්න බෑනේ මහා බ්‍රහ්මයාටවත්. කවුරු හරි කෙනෙක් අත ඉස්සුවොත් අත ගැලවිලා යන එක තමයි වෙන්නේ. ඉතින් මේ වැද්දාගේ අත එහෙම ගැලවිලා ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදි ත්‍රි හේතුක කුසල කර්මයක් තිබිච්ච නිවන් අවබෝධ කරගන්න පින් තිබිච්ච නිසා බේරුණා. නැත්තම් ඒ අතපු ඇද ආයෙ ගන්න හම්බෙන්නේ නැහැ සසරේ ආත්ම ට්‍රිලියන ගානකට. පිනක් තිබිච්ච නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව නිසා තමයි එයා බේරුනේ. ඉතින් අත එහෙමම ඇද්දම තමයි. දුන්නත් අල්ලගෙන එහෙම්ම ඉන්නවා. ගල් ගැහිච්ච වගේ. ඊට පස්සේ මේ හැන්දෑ වෙනකම් එහෙම හිටියා ඉතින්. ළමයි බැලුවා ගෙදර ඇවිල්ලා කෝ තාත්තා වෙන දෙනවා විපතක්නේ. සේරම කැලෑවට දුවගෙන ගියා. ගිහිල්ලා බලනකොට එයයිතුත් දැක්ක මෙයා ගල් වෙලා ඉන්නවා. පුත්තු ටිකත් අර විදියටම කරා. දුන්න අරගෙන විදින්න ගත්ත බුදුරජාණන් වහන්සේට. ඒගොල්ලන්ටත් ඒ ටිකම තමයි උනේ. ඊට පස්සේ මේ බිරිඳ පුත්තු ටිකක් නැති නිසා එයයිතුත් ගෙදරින් එළියට බැහැලා ගියා මේ කැලෑවට හොයාගෙන. තමන්ගේ දරුවෝ ටික නැති වුණා. ඊළඟට දැන් මේ ගෙදර ගෑනු ළමයි 7 දෙනෙක්නේ. ලොකු ෆැමිලි එකක්. හොඳයි. අද මෙහි ඉක්වැල්ලේ නම් කොහෙවත් නැතුව ඇති ඒ වගේ පවුලක්. පුත්තු 7ක් ඉන්නනේ. ඒ වගේ පවුලක් මං හිතන්නේ නැතුව ඇති. ඉස්සර හිටිය දැන් නැහැ. ඉතින් ඊට පස්සේ මේ කාන්තාව ගිහිපු ගමම කියනවා මගේ පියාට ඇයි මෙහෙම කරන්නේ කියනකොටම මේ වැඩි පුත්‍රයා දැකලා තිබුණේ නැහනේ තමන්ගේ මාමා කවුද කියලා. ඉතින් මෙයයිතුත් කල්පනා කරා ඇත්තටම මේ අපේ මාමා වෙන්නේ නැති. මෙයා ඉස්සර කිය හිටපු මාමා තමයි මේ කියලා සමා වෙන්නේ කිව්වා. මම දන්නේ නැතේ කිව්වා එහෙම එකක් නේ. ඉතින් මේ තව පොඩ්ඩෙන් ලොකු විපතක් කිව්වා වෙන්නේ. මෙහෙම වුණේ එක හොඳයි කිව්වා. මේ අපි බේරුණයි කිව්වා. මගේ මාමත් බේරගන්න ලැබුණයි කිව්වා. ඉතින් අරගොල්ලොත් ගිහිල්ලා වන්දනා කළා. වන්දනා කරලා කිව්වා මේ මුත්තණුවන් ඇවිල්ලා කියලා 100. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා මේ අයට. දහම් දේශනා කළා. සසර තිබිච්ච පින මතු වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ අය නැවත දුගතියකට නොයන තැනටපත් වුණා.
ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වුණා. එතකොට බලන්න වැද්දා. එයාගේ පුත්තු 7 දෙනෙක්. ඒ වගේම දෝණිය ඇඳලා 7 දෙනයි. ඔක්කොම 15 දෙනෙක්. ඒ 15 දෙනාම සෝවාන් ඵලයේ පිහිටියා. ඉතින් ඊට පස්සේ මේ අය බුදු පිරිස බවට පරිවර්තනය වුණාට පස්සේ ධම්සභා මණ්ඩපේ තර්ක විතර්ක ගොඩයි ඉතින්. දැන් මේගොල්ලන් මෙහෙම වෙලා මෙහෙම වුණේ කොහොමද කාටවත් මේ ප්‍රශ්න විසඳ ගන්න බෑනේ ඇත්තටම. ඒක අර පරසිද්ධාන්නා නුවණකින්ම නේද? චුතුප්පාත ඥානයකින්ම විසඳන්න ඕන ප්‍රශ්න. අදටත් එහෙම තියෙනවා අපිට විසඳෙන්නේ නැති ප්‍රශ්න මේ ජීවිතේ. නුවණින් විසඳ ගන්න ඕන ප්‍රශ්න කොච්චර තියෙනවද? අපිට අතීතය පේන්නෙත් නැහැ අනාගතය පේන්නෙත් නැහැ. අපේ ඇස හරි දුර්වලයි. ඒ වගේම කන දුර්වලයි. පසින්දුරන් දුර්වලයි. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් තමයි අපි ලෝකය දකින්නේ. ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය කියන එක හරි සීමිතයි. ලෝකේ තියෙන ඥාන මාර්ග අතර ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් තමයි දැන් මේ ලෝකයේ 52 ප්‍රදේශෙත් හදාගෙන තියෙන ඇමරිකාව. හැබැයි මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලා කියන එක ආර්යයන් වහන්සේලාගේ ඊටාම ග්‍රාම්‍ය මට්ටමේ ඥාන මාර්ගයක්. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය. එතකොට එහෙමනම් ආර්යයන් වහන්සේලා මේ ලෝකෙ දැක්කේ මොන ප්‍රත්‍යක්ෂයෙන්ද? අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් දැක්කේ. ඒකට තමයි අපිටත් මඟ පෙන්නුවේ. උපකරණ වලින් කිසියම් උපකරණයකට රැඳිලා උපකරණයක් මාර්ගයෙන් ලබන දැනුම ඊටාම පටු එකක් හැටියට තමයි ධර්මයේ පෙන්වන්නේ. ඒවා පටුයි. සංකාර ධර්මයන්ගේ ස්වභාවය උපකරණයකින් ලෝකෙ දකින්න බැරි බව ආර්යයන් වහන්සේලා මේ ලෝකෙ ඔප්පු කළා. බුද්ධෝත්පාද කාලයක් නිසා තමයි අපි ඒව දැනගෙන තියෙන්නේ. ත්‍රිපිටකයට අත තියෙන ඕනම කෙනෙක් ඕනම විද්‍යාඥයෙක් ඒක දකිනවා. ඒගොල්ලෝ කුහක නැහැ. සමහර විද්‍යාඥයන් ඒක ප්‍රකාශ කරලා තියෙනවා. දැන් අයින්ස්ටයින් වගේ අය ඍජුවම කිව්වනේ මම කිතුණුවක නොවන්නේ මන්ද කියලා. පොත් ලිව්වේ ඇයි ඒ ලිව්වේ? මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය ඒගොල්ලෝ ස්පර්ශ කළා. ඒගොල්ලෝ සැබවින්ම දැක්කා මේ ලෝකේ කවුද මේ ලෝකේ දැක්ක කෙනා කියන එක. every action has a reaction කියපු අයින්ස්ටයින් පටිච්ච සමුප්පාදය පිළිගත්තා. එයා ඒ පෙන්නුවේ භෞතිකවාදය. හැබැයි එයා පෙන්නුවා මේ මම හොයාගත්ත වලල්ලට පිටින් තවත් මේ වලල්ල ගොඩක් පුළුල් ඒ නිම්වලලු පුළුල් කළේ තථාගත බුදුරජාණන් වහන්සේ කියන එක එයා අවබෝධ කළා. ඒ නිසා තමයි එයා මම බෞද්ධයෙක් වන්නේ මන්ද කියලා ලිව්වේ පොත. එතකොට ඒ බටහිර ලෝකෙ ගැන මම මේ කිව්වේ දාර්ශනිකයෝ. දැන් මේ ග්‍රීක රෝම දාර්ශන ඉතිහාසයේ දිහා බැලුවහම බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ ධර්මතාවය පිළිබඳ දර්ශනයක් මේ ලෝකෙ කිසි කෙනෙක් ඉදිරිපත් කරේ නැහැ. ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස් ඔය කියන දාර්ශනිකයන්ගෙන් ආරම්භ වෙන්නේ අපේ දර්ශනය දැක්ම කියන එක. ඒ දර්ශනය එතන ඉඳලා ආරම්භ කරගෙන කවුරු හරි හදාරගෙන ගියොතින් බුදුරජාණන් වහන්සේ වදාළ බෞද්ධ දර්ශනය තුල තමයි මේ ලෝකය නුවණැසින් දැකපු ඥාන මාර්ගයක් තියෙන්නේ. වෙන කිසිම තැනක එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. අර පැත්තෙන් ඉතින් කුරාන් වලට ගියාට පස්සේ ඒක අමුතුම දර්ශනයක්. ඒ වගේම බයිබල් එකට ගියත් ඒත් එහෙම තමයි. ඒවයි සියල්ල භෞතිකයි. එතනින් එහාට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සංකාර ධර්මයන්ගේ අනියත බව පිළිබඳව පෙන්වන නිර්වාණය හා පුනර්භවය පිළිබඳව පෙන්වන ලෝකෝත්තර මාර්ගයක් ඒ කිසිම දර්ශනයක පැනවෙන්නේ නැහැ. එතකොට මෙතෙන්දි මේ පෙන්වන විදියට දැන් මේ දහම් ගැටලුව තමයි මේ ගොල්ලන්ට මෙහෙම මොකද උනේ? එහෙම ප්‍රශ්න කරනවා. ඉතින් ඇයි මේ තරම් පින්තිබිච්ච මේ පුත්‍රයා වැඩි කුලයක උපදින්නේ? ඊළඟට මේ ගෑනු ළමයා සිටු පවුලක ඉපදිලත් මොකද මේ වගේ මස් මරණ වැද්දෙකුට කැමති උනේ? දැන් ඔන්න ඔය දාර්ශනික ගැටලුව ගැන අවබෝධයක් නැති අම්මා තාත්තලා නෙවෙයිද තමන්ගේ ළමයා පොඩ්ඩක් විවාහය අවුල් කරගත්තට පස්සේ ගෙදරින් එලවලා දාලා පව් කරන්නේ? ඇයි එහෙම කරන්නේ මං අහන්නේ? කොච්චර කැතද? දැන් අපි හිතමු පරම්පරාවට ලැජ්ජයි නේ? අපිට ලැජ්ජයි. අපේ தත්ත්වයට ලැජ්ජයි. දැන් ওই පරම්පරාව, தত্ত্বය, උපාදි, ධනය මේ ඔක්කොම නිට්ටයද? සියල්ල දාලා යනවා බොහොම తాවකාලික පුංචි සැපතක් නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසින් ඇයි එහෙම මේ කර්ම ධර්මතාවය මත හිටගෙන ඇයි අර දරුවෝ දිහා බලන්න බැරි? දැන් අපි ප්‍රේමය ගැන කතා කරනවා නේ. ප්‍රේමය ගැන කතා කරන කෙනෙක් ඇයි සැබවින් ලෝකේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපිට
ප්‍රභාකරන් මහත්මයාගේ බෙදුම් වාදය අනුමත කරන්න බෑ. හරි? එයාගේ බෙදුම් වාදය අපිට අනුමත කරන්න බෑ. නඩේෂන්ගේ බෙදුම් වාදය අපිට අනුමත කරන්න බෑ. මේ පුංචි රටක් කෑලි වලට බෙදලා බේද බින්න වෙලා මේ රට කඩාගෙන අපිට අනාගතයේ දුක් විඳින්න බෑ මේ ජාතීන්ට. හැම ජාතියක්ම සැපසේ ඉන්න ඕන. එතකොට නඩේෂන් කියන මිනිස්සයා කොටි සංවිධානයේ පොලිස්පති කසාද බැඳි සිංහල මිනිස්සෙක්. සිංහල ගෑනු කෙනෙක්. එයා තමයි පොලිස්පතිනිය වෙන්නේ. එයා ගැන තමයි අර මේ ගිනිගත් තල්ලරඹ ගැන සින්දුවක් ලියලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ආදරය, ඒගොල්ලන්ගේ ප්‍රේමය මොකක්ද ඒකේ තියෙන වරද මං අහන්නේ? ඒ දෙන්න ආදරය කරලා කසාද බැඳා, දරුවෝ හම්බ වුණා. එතකොට ඒකේ මොකද්ද තියෙන වරද? ඒකේ කිසිම වරදක් නැහැ. ඒගොල්ලන්ගේ අර වැරදි මාවත්වල ගමන් කරපු එක වැරදි. ඒක වෙනම කතා කරන්න ඕන අපි. ඒක වෙනම කතා කළ යුතු දෙයක්. එතකොට ඒ වගේ මේ මනුස්ස ජීවිතය තුළ යම්කිසි පුජ්‍යලයක රාග, දේශ, මෝහ කියන දේවල් වලට නතු වෙලා තමන්ගේ ජීවිතේ විපතටපත් කරනවා නම් ඒක වැරදි. හැබැයි දෙන්නේ ආදරය කරලා කසාද බැඳලා නේ. එයා වැද්දෙක්ද මොන පුරුෂයෙක්ද කියන එක අදාළ නැහැ. මේ දෙන්නට සමගියෙන් පින් කරගෙන හොඳට ධර්ම මාර්ගය තුල හැසිරෙන්න පුළුවන් නම් ඒකට අපි ආශිර්වාද කරන්න ඕන. එහෙම නොවෙනවා නම් ඒගොල්ලෝ එක්ක එකට ඉන්න බැරි තත්වයක් නම් තියෙන්නේ. අපේ ධාර්මික ජීවිතයට ඒගොල්ලෝ බාධාවක් නම් අයින් කරන එක වෙනම එකක්. හැබැයි එහෙම නැති ඕන තරම් තැන්වල ඊටාම අහිංසක දරුවෝ නේද අතහැරලා දාලා. ඒගොල්ලෝ සමහරලාට සතර අපායට වැටුනේ මේ දෙමව්පියන්ගේ පිහිටක් නැති නිසා. ලොකු ධනය සමහර වෙලාවට දුගී මගී යාචකාදීන්ට බෙදලා දීලා තමන්ගේ දරුවා කෙරෙහි තියෙන වෛරයෙන් එහෙම කරන අය ඉන්නවා. එතකොට දැන් මම කියන්නේ මෙතන මේ කාරණාවත් එක්ක ඒ දේවල් වලට හැම පවුලකින්ම ඉඩ දෙන්න ඕන, ළමයි ඕන කෙනෙක් අසාද බැඳලා මේ යාළු වෙලා යන්න කියන එක නෙවෙයි. අපිට ඕන විදියට අපේ දරුවා අපිට ඕන කෙනෙකුට කසාද බඳලා දෙන්න මේ ධර්මතාවයෙන් ඉඩක් නැහැ. අපි උත්සාහ කරනවා තමයි. අපිට ඕන දෙයක් ළමයෙක් වෙනුවෙන් කරන්න පුළුවන්. එයාගේ කර්ම ශක්තිය අපිට වෙනස් කරන්න බෑ කියන එකයි මම මේ කියන්නේ. ඒක එයා සසරෙන් ගෙනාපු ක්‍රමයක් තියෙනවා. එයාගේ ජීවිතේ හැඩගැහෙන විදියක්. ඒක අපි දකින්න ඕනේ. ඒක වෙනස් කරන්න උත්සාහ කරලා බැරි වුණා නම් ඒ බැරි වෙච්ච මොහොතේ ඉවසන්න ඕන. එතන අවසාන වශයෙන් තමන්ගේ දරුවා නම් ඉවසීමෙන් එයා දිහා අපි බලන්න ඕන. එතකොට දැන් මම දකින්නේ මේ වැඩි පවුල මීටත් වඩා සාරවත් වෙන්නේ නැද්ද? මේ දෙමව්පියන්ගේ රැකවරණේ මේ වැද්දාට ලැබුණා නම් කලින්ම මීට වඩා සමහර වෙලාවට අර සත්තු ටිකත් කැලේ ඉතුරු වෙනවා නේ. මේ දරුවෝ ටිකත් හදාගෙන සමහරලාට මෙයා සිටුවරෙක් වෙනවා. පින් තිබිච්ච මිනිස්සෙක්නේ. එහෙම කෙනෙක් වෙනවා. ඒ අනුකම්පාව ලැබුණා නම්. නමුත් ඒක ලැබුණ නැහැ. එයා තනියම තමයි ජීවිතේ ගොඩ නැගිලා සසරේ පිනක් මතුවෙලා තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනේ. එතකොට මේ සියලු දෙනාම පැවිදි වුණා. ඊට පස්සේ දැන් මේකේ අතීත ප්‍රවෘත්තියක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අහනවානේ මොකක් නිසාද මේ මෙහෙම වෙන්නේ කියලා. ඉතින් අර දඩයක් කරුගේ බිරිඳට පව් සිද්ධ වෙන්නේ නැද්ද කියලා ඇහුවාම ඒකට දීපු උත්තරේ තමයි සෝවාන් වෙලා ඉඳපු දඩයක් කරුගේ බිරිඳට ඇයි පව් සිද්ධ වුණේ නැත්තේ කියලා භික්ෂුන් වහන්සේලාම බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කරනවා. එතකොට ඒ වෙලාවේදී දෙන්නේ මොකද්ද? මේ වනයක් නැති අතට ගත්තත් විසක් කැටිකොට විසක් නැති විලසට පවක් නම් නැත නොකිලි සිතකට. ඒක තමයි උත්තරේ. පානිම් හිචේ වනෝනාස්ස කියන එක. මේ ගාථාව. එතකොට විසක් තිබුණොත් ඒ විස කියලා කියන්නේ මොකද්ද? ත්‍රිවිධ ద్వාරයෙන් කයින් වචනයෙන් මනසින් පව් කරන ස්වභාවය. ඒක තමයි විස. ඒ කියන්නේ පවක් කිරීමේ අරමුණ. යමක් කරන්නේ රාගයෙන් නම්, ద్వේෂයෙන් නම්, මෝහයෙන් නම් එතන විස. තුවාල සහිතයි. එතකොට එයාට ඒ තුවාල සහිත අතකට ඇත්තටම විසක්ම ගන්න ඕනේ නැහැ. හොඳ ඖෂධයක් ගත්තත් පව් කරගන්න පුළුවන්. අපි හිතමු තුවාල තියෙන අතකට හොඳ ඖෂධයක් ගත්තත් එයා ඒකෙන් පව් කරගන්න පුළුවන්. ඒ නිසා රාග දේශ මොහ වලින් පුළුවන් තරම් ඈත් වෙලා ජීවිතේ පිරිසිදු කරගන්න එක, විසුද්ධ කරගන්න එක, සිල් රකින්න කියන්නේ ඒකනේ. ඊටාම හොඳ දෙයක්. එතකොට මේගොල්ලෝ ඉතින් මේ தත්ත්වයටපත් වෙන්න සසරේ ලොකු පිනක් තිබ්බා. ඒකනේ කියන්නේ හිස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස
කුසලට මදකුත් පමා නොවනු මිස මෙසාසර අත් හැර නොයන මෙදුක් රැස නැත සිටිනා තැන් සතර අපාමිස. එතකොට පින් කරගන්න බැරි වුණොත් වැටෙන්න තැනක් නැහැ සතර අපාය හැර. අපි හැමෝම සෝවාන් තත්ත්වයටපත් වෙලා නැත්තම් එයා හිස ගිනිගත්ත කෙනෙක් හැටියට තමයි හැසිරෙන්න ඕන. එතකොට මේ කොයිතරම් පින් තිබ්බත් වැද්දෙක් වෙලා උපදින්න පුළුවන්. මනස තුල මාර්ගාංගයක් හරියට වැඩිලා නැත්තම්, භාවනාවකින් හිත සාරවත් වෙලා නැත්තම්, මේ මනස අපිට ඕන විදියට හදාගන්න බැරි වුණොත් ඕන වෙලාවක මේකට අපාය බීජ ඇවිල්ලා මරණාසන්න මොහොත නරක විදියට නිර්මාණය වෙන්න පුළුවන්. එහෙම මිල් වෙලා මනුස්ස ලෝකේ ආවත් සමහර විට වැද්දෙක් වෙලා උපදින්න පුළුවන්. හැබැයි මේ જાතියේ ඊටාම අවිහිංසාවාදී කෙනෙක් නේ. බණ භාවනා කරන කෙනෙක්. මදුරුවෙක්වත් නොමරපු කෙනෙක් වැද්දෙක් වෙන්න පුළුවන්. මේ සමහර වෙලාවට ෆාම් එකක අයිතිකාරයෙක්ගේ පුතෙක් වෙන්න පුළුවන්. එතකොට සත්තු මරන්නේ නැද්ද? ඒක තමයි සසරේ තියෙන බියකරු බව. මේකෙ දිගින් දිගට හැසිරෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිසයි. එතකොට මේ අය හැබැයි මේ තරම් පාපකාරී ජීවිතයක ජීවත් වුණත් අධාර්මික රැකියාවක් කරත් මේගොල්ලන්ට සසරේ කරගත්ත මහ පිනක් තිබුණා. ඒ තමයි කාශ්‍යප බුද්ධ ශාසනය. අපේ බුද්ධ ශාසනය පහළ වෙන්න කලින් ලෝකෙ තිබුණේ කාශ්‍යප බුද්ධ ශාසනය. ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවා දාලා. ඒ වෙලාවේ ඒ පිරිනිවන් මංචකයේ සැතපුණු උන්වහන්සේගේ ශරීරයෙන් ශේෂ වුණු භස්මාවශේෂ තැන්පත් කරලා ඒ කාලේ ඉඳපු ශ්‍රද්ධාවන්තයෝ විශාල චෛත්‍යයක් කළා. ඒ චෛත්‍ය කරන වෙලාවේ ඒකේ මේ ගඩොල් හදන්නේ මොනවයින්ද කියලා කතිකාවතක් මිනිස්සු අතර. ඒකට පාවිච්චි කරන මැටීරියල් එක මොකද්ද? අන්තිමේදී තීරණය වෙලා ආව මොනවද? හිරියල් සහ මනෝසීල වතුර වෙනුවට පාවිච්චි කරේ මොනවද? තල තෙල්. එහෙම තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑවට පස්සේ භස්මාවශේෂ තැන්පත් කරපු ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ධාතු ගර්භය හැදුවේ. ඔව්. දැන් ලෝකේ මේ දැනට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩි හරියක්ම තැන්පත් වෙලා තියෙන ස්ථානය තමයි රුවන්වැලි මහා සෑය. මුළු ලෝකෙම මේක ලෝක උරුමයක් බෞද්ධයන්ගේ. ඒ තරම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තියෙන තවත් මේ කරඬුවක් කොහෙවත් නැහැ. ඕක තමයි මේ විශ්වයේ තියෙන දෙවිවරු බ්‍රහ්මයෝ පවා වන්දනා කරන. අපි නම් ඕකේ සතියක මේ මාසයකට අවුරුද්දකට සැරයක් ගිහිල්ලානේ වඳින්නේ. සමහර දිව්‍ය ලෝක දෙවිවරු දිනපතා වන්දනා කරනවා. ඒ තරමටම පින් වැඩෙන ස්ථානයක්. එතකොට දැන් මේ චෛත්‍ය සකස් කරනකොට තීරණය කළා මොනවාද? හිරියල් සහ මනෝසීල තල තෙල් වලින් මේ අඹරලා ඒකේ බදාමේ හැටියට අරගෙන සකස් කරන්න. එතකොට ඇතුළත බිත්ති ඔක්කොම ඒ විදියට බැඳා. හිරියල් මනෝසීල දෙක එකතු කරලා තල තෙලෙන් අනලා ගැඩොල් හදලා රත්රන් ආලේප කරා. ආලේප කරලා තමයි ඇතුළත බිත්ති බැඳේ ඒ චෛත්‍යයේ. පිටත බිත්ති තනිකරම රත්රන් වලින් තමයි මේ ඒකේ අර ගර්භය දක්වාම බැඳගෙන ගියේ. එතකොට ගර්භය දක්වා බැඳලා ඉවර වෙලා මොකද්ද කරන්නේ? ධාතුන් වහන්සේලා තැන්පත් කරන උත්සවයක් කරනවනේ නේ. ඔය එතකොට ඒකෙදි ඉතින් ඒ චෛත්‍ය හදන තැන විශාල පිරිසක් එකතු වෙනවා. ඒකේ ප්‍රධාන දායකත්වයක් කවුරු හරි කෙනෙක් ගන්නවා, සල්ලි තියෙන කෙනෙක්. ඒ ගමේ හිඳපු සිටුවරයා මේ තමයි දැන් මේ වැඩි පුත්‍රයා අර විදියට මේ පෙර જાතියේ එයා මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ දැන් මේ ඉපදිච්ච ශ්‍රද්ධාවන්තයා මෙයාට හිතෙනවා මෙයාගේ සම්පූර්ණ ධනෙ තිබ්බේ කෝටි 9යි. මෙයා කෝටියක් පූජා කරලා කිව්වා මම ප්‍රධාන දායකයා වෙනවා කියලා ඒ ගමේ ඉඳපු. දැන් ගමක ඉන්න ධනපතියෙක් එහෙම පින්කමකට දායක වෙනකොට නගරයට ඕක ආරංචි වෙන්නේ නැද්ද? ආරංචි වෙනවා. ආරංචි වුණාට පස්සේ නගරෙත් ඉන්නවනේ ධනපති. ඒගොල්ලෝ ඊට වඩා ලොකුයි, සල්ලි තියෙනවා. නගරේ ඉඳපු කෝටිපතියට කෝටි 40ක් තිබ්බා. ඉතින් එයා කෝටි 2ක් දීලා මම ප්‍රධානියා වෙනවා කිව්වා. දෙන්න අතර ලොකු තරඟයක්. අන්තිමේදී මේක කෝටි 8ක් දක්වා ගියා.
දැන් ගමේ එක්කෙනා කල්පනා කරා මේ තව 1 කෝටියයි මට තියෙන්නේ. එතකොට ඒකත් දුන්නයි කියලා මේ වැඩෙන් මම පරදින එක වෙන්නේ. ඒ නිසා මේකට වෙන ක්‍රමයක් හොයාගන්න ඕන කියලා මෙයා කල්පනා කරා මමත් මගේ කොල්ලෝ 7 දෙනත් දෝනියන්දලා 7 දෙනයි 14යි නෝනයි ඔක්කොම මේ චෛත්‍යය තියෙනකන් අපි 16 හැටියට මෙතන වැඩ කරනවා. ෆුල් ටයිම්. ඒක කාටවත් කරන්න බෑනේ. මිනිස්සු පිළිගත්ත එහෙම කරයි කියලා මෙයා. පිළි අරගෙන එයාට ප්‍රධානත්වය දුන්නා. හරි ඔයා තමයි මේකට ගැලපෙන්නේ කියලා. අරයා නගර වාසී කෝටිපති මුදලාලි අවුට් වුණා. එයා අයින් වුණා. චෛත්‍ය හදලා පූජා කළා ඉතින්. ඊට පස්සේ ගමේ ඒ ඉඳපු දායක සභාවේ අය කිව්වා ඉතින් ඕගොල්ලෝ හැමදාම මේකට දාසකම් කරන්න ඕනේ නැහැ. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යනේ මේකට ඕන තරම් දාසකම් කරන්න අය ඉන්නවා. ඒ නිසා ඕගොල්ලෝ අයින් වෙන්න කමක් නැහැ කියලා. එහෙම අවස්ථාව දුන්නත් මේගොල්ලෝ අයින් වුණේ නැහැ. හැමදාම වතාවත් කළා. හැමදාම පිරිසිදු කරා, සුද්ධ කරා. එහෙම කරගෙන ගියා ඉතින්. ඔබ හිතන්නකෝ බුදුරජාණන් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කරපු චෛත්‍යයක් පුංචි එකක් වෙන්න බෑනේ. විශාල චෛත්‍යයක් වෙන්න ඕන. ඉතින් කර්මානුරූපව මේගොල්ලෝ එතනින් මිය ගිහිල්ලා බුද්ධාන්තරයක්. ඒ කියන්නේ බුද්ධාන්තරයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන කාලය. ඒක කොච්චරද කියලා කියන්න බෑ. සංඛ්‍යා විද්‍යාවෙන් මෙච්චර කාලයක් කියලා ගණන් හදලා කියන්න බෑ. විශාල කාලයක්. දැන් මේ වසර 5000 ගෙවිලා ගියාට පස්සේ තව වසර 2500යිනේ තියෙන්නේ. ඊට පස්සේ ලෝකයේ අන්ධකාරය ගිලෙනවා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ බුද්ධ කියන වචනේවත් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. අවසානයේදී මේ ධාතු පරිනිර්වාණයටත් ඇත්තටම බෞද්ධයෝ නැහැ. ධාතු පරිනිර්වාණයේ අවසානයේදී. ඒක කරන්නේත් නාග ලෝකෙන් ඇවිල්ලා දිව්‍ය ලෝක වලින් ඇවිල්ලා තමයි අපේ මේ විශ්වයේම තියෙන සියලු ධාතුන් වහන්සේලා. දැන් මේ වැවුරු කන්නල බුදුරජ මහ වෙහෙරෙත් ධාතුන් වහන්සේලා තියෙනවා. දික්වැල දීඝවාලුකාරහමෙත් තියෙනවා. රුවන්වැලි සෑ ධාතු ගර්භයක් තියෙනවා. ඔය වගේ ලංකාවේ හැම තැනම විහාරස්ථානවල සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවනේ. එතකොට මේ බුරුමය, ලාවෝසය, සියමය, වියට්නාමය, ඇෆ්ගනිස්තානය, කසකස්ථානය, තුර්කිස්තානය කියන ඔය බෞද්ධ රටවල් ඕවා. චීනේ, ජපානේ ඒ රටවල් වල ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ නාග ලෝකේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. තවතිසා දිව්‍ය ලෝකේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. බ්‍රහ්ම ලෝකේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ තුන් ලෝකෙම තියෙන සියලු ධාතුන් වහන්සේලා යම්කිසි දවසක එක තැනකට එකතු වෙලා තමයි ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ඒ තමයි උත්තර භාරතයේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අපරාජිත ශුද්ධ ආසනයේ පිහිටන ඒ වජ්‍රාසනයේ පිහිටවන මේ ජයශ්‍රී මහ බෝධිය පිහිටන තැනට තමයි මේ සියලු ධාතුන් වහන්සේලා අවසානයේදී වැඩම කරලා බුදු සිරුර නිර්මාණය වෙලා ධාතුන් වහන්සේලා කිසිවක් ශේෂ නොවන තත්වයට ආදාහනය වෙනවා. ඒක තව වසර 2500කට පස්සේ එළඹෙන වෙසක් පුර 15ක පොය දවසේ තමයි සිද්ධ වෙන්නේ. ඒක අසිරිමත් දෙයක්. එදාට හැබැයි අවාසනාවක මහත බලන්න කිසිම බෞද්ධයෙක් නැහැ ධාතු පූජාව පවත්වන්න. එදාට නාග ලෝකෙන්, බ්‍රහ්ම ලෝකෙන්, දිව්‍ය ලෝක වලින් ඇවිල්ලා තමයි ධාතු පූජාවන් පවත්වලා ඒ බුදු සිරුරේ ආදාහන කටයුතු කරන්නේ. එතකන් මේ බුද්ධ ශාසනය පවතිනවා. ජීවමානයි බුදුරජාණන් වහන්සේ. දැන් මේ ප්‍රතිපිලිමයකට මේ මල් වට්ටියක් තියලා මේ පුංචි දරුවෙක් ආරාධනා කළානේ නේද? ඒ ආරාධනාවට ලැබෙන විපාකේ පුංචි නෑ. නව කප්පං සුත ධම්මං කියලා කියන්නේ. අට්ඨ කප්පංච යාචිතෝ. කල්ප 9ක් විපාක දෙනවා බණ ඇහුවාම. කල්ප 8ක් විපාක දෙනවා මේ බණට ආරාධනා කළාම. දැන් ධර්මයට ආරාධනා කරන්න නම් ගොඩක් අය දුරකථනෙන් නේද? ඒක ධර්මයට කරන ලොකු අගෞරවයක්. හාමුදුරුවන්ට ආරාධනා කරනවා කියලානේ හිතන්නේ. අපේ හාමුදුරුවෝ හරි හිතවත්නේ. කෝල් එකක් දෙමු අපි. එතකොට බණට වඩා ඉතින් ස්වාමින්වහන්සේත් වැරදි එක පැත්තකින්. ස්වාමින්වහන්සේලා හැටියට අපි කියන්න ගියොත් එහෙම ඕක ඊට පස්සේ හිතනවා ඔන්න හාමුදුරුවෝ මේ අපිට කරන හැටි මේ නේ කියලා. එහෙම හිතනවා. එතකොට ධර්මය කියලා කියන්නේ හොඳටම ගරු කරන්න ඕන වසර ට්‍රිලියන ගානකින්වත් මනින්න බැරි කාලයකට පස්සේ අපේ අතට හම්බ වෙච්ච දෙයක්. ඒ නිසා ස්වාමින්වහන්සේ නමක් ධර්මයට දහම් කියන්න වඩම්මනකොට ගිහිල්ලා බුලත් අතක් දීලා ආරාධනා කරනවා. සමහර ලාවට එතන දැහැත් ගිලම්පස ගන්න සල්ලි නැත්තම් බුලත් කොළ දෙකක් කොහෙන් හරි කඩා ගන්න පුළුවන් නේ. කඩාගෙන ගිහිල්ලා ධර්ම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අපේ පාංශු කුලෙට වඩින්න, අපේ බණට වඩින්න,
අපේ මෙන්න මේ කටයුත්තට වැඩම කරලා බණ දහම් කියන්න කියලා ඒ ස්වාමීන් වහන්සේට ඒ ධර්ම ගෞරවයෙන් තමයි ආරාධනා කරන්නේ. ඒකෙන් තමයි අර අට්ඨකප්පංච යාචිතෝ කියන පින එන්නේ. නැතුව පින දුරකථනයෙන් කතා කරට එන්නේ නැහැ. ඒව දන්නේ නැහැ මිනිස්සු. ඒ නිසා ධර්මයට අගෞරව වෙන විදියට, තුනුරුවන්ට අගෞරව වෙන විදියට අපේ මේ ජීවිතේ අබමල් රේණුවක්වත් හසුරවන්න එපා කියලා මං කියන්නේ. ඒකේ විපාකය ආත්ම ගණන් හම්බ වෙනවා. මොකද අපිට මේ තවත් කෙනෙකුට නොලැබිච්ච අවස්ථාවක් තමයි ලැබිලා තියෙන්නේ. තව ට්‍රිලියන ගාණක් ලෝකේ සත්වය ප්‍රතික්ෂේප වෙලා තමයි අපි මෙතෙන්ටපත් වෙලා තියෙන්නේ. ඔබ හිතන්න අපි එක එක දේවල් ජය ගන්න යනවා, විභාග ජය ගන්න යනවා නේද? තරඟ විභාග වලට ලියන. ඔබ හිතන්න ඔබ බෞද්ධයෙක් වෙන්න කොච්චර තරඟ කරන්න ඇද්ද කියලා. සමහර වෙලාවට ඔබට මේ අවස්ථාව ආවේ මේ විශ්වයේ සත්වය අනන්ත ගණන් කරන්න බැරි ප්‍රමාණයක් පරාජයට පත් කළා තමයි ඔබ මේ අවස්ථාව ලැබුවේ. හැබැයි ඒ ලබාගත් අවස්ථාව මොනතරම් කැත විදියටද ගොඩක් අය පාවිච්චි කරන්නේ. ඒ අවස්ථාව වෙන කෙනෙකුට දුන්නා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? එහෙම හිතෙනවා. විශ්වයේ ඒ අවස්ථාව අපිට කර්මානුරූපව හම්බ වෙච්ච එක. ඔබ හිතන්න ඒ ලැබිච්ච අවස්ථාවෙන් අපි ප්‍රතිඵලයක් නොගෙන ඒ අවස්ථාව අපි අතහැරියොත් අපිට නැවත අවස්ථාවක් ගන්න කොහොමවත් ලැබෙන්නේ නැහැ. මොකද අර අවස්ථාව අපි කැත විදියට පාවිච්චි කරපු නිසා. එහෙම කරන ගොඩක් අය. මේ ධර්මය කියන්නේ අඩුතරමින් මේ ජීවිතය ඔබට මාර්ගඵලයක් අවබෝධ කරගන්න බැරි නම් ධර්මය අපිට පෙන්වන්නේ මොකද්ද? මහේ ශාක්‍ය උපතක් හරි ලබන්න පින් කරගන්න කියලා. එතකොට අද ඔබතුමා මේ වගේ දෙයක් ඔබේ වසර 6ක් වෙනවා බිරිඳ මිය ගිහිල්ලා. එතුමිය වෙනුවෙන් මේ වගේ පින්කමක් ඔබ තෝරලා ලෝකයාට යහපත පිණිස මේ බණ ටික කියන්න ඕන කියලා මේ ධම්සතර නාලිකාව තේරුවේ ඒ නිසයි. එතකොට අවසානයේදී බුදුරජාණන් වහන්සේ දැන් මේ කතාව නිමාවටපත් කරලා උන්වහන්සේ පෙන්නනවා දැන් මේ චෛත්‍ය නිමාවටපත් කිරීමේදී මොකද්ද මේගොල්ලෝ කරේ? මේගොල්ලෝ ප්‍රධාන දායකත්වය අරගෙන මුළු ජීවිත කාලෙම චෛත්‍යයට දාසයන් බවට පරිවර්තනය වුණා. ඉතින් එයාට හරියට නම් නම තියන්න ඕන කාශ්‍යප බුද්ධ දාස කියලා තියන්න ඕන. එහෙම එපා තියන්න. දැන් අද බුද්ධ දාසල කොච්චර ඉන්නවද මේ රටේ නේ? පන්සලටවත් යන්නේ නැති නේ? ධර්ම දාසල ධර්ම පාලලා නේ? ධර්ම සේනලා කොච්චර ඉන්නවද නේ? කිසිම ප්‍රතිපත්තියක් නැති අය තමයි නම් තියාගෙන තියෙන්නේ නේ? සංඝ දාසලත් ඉන්නවා. එතකොට බලන්න ඔන්න දාසකම් කරපු එකේ විපාකය බලන්න දවසකට 500ක් මුවන් මරණ කෙනෙකුටත් පුළුවන් වුණා. මොකක් නිසාද? බුද්ධෝපස්ථානය නිසා. තමන්ගේ සිත තුළ මඩක සැඟවිච්ච මණිකක් වගේ ධර්මාභිසමයට තිබිච්ච පින මතු කරගන්න. තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ බිරිඳට, පවුලට. එතකොට බලන්න ගැහැණිය කියන කෙනා කොච්චර වාසනාවන්තද නේ? දැන් මේ ගැහැණියගේ මුළු මහත් ජීවිතේම මේ තරුණයා වෙනුවෙන් ඒ ගිය ගමන බලන්න සසරේ පිනකට නේක උනේ. ඒ ප්‍රේමය හටගත්තේ පිනකට. පෙම්වතුන්ගේ දිනේ තමන් කල්පනා කරන්න ඕන මට මේ පුරුෂයාට හිත ගියේ පිනටද පවටද කියලා නේ. එහෙන් පොඩ්ඩක් නිකන් හිතලා බලන්න ඕන. මට මේ ආර්ය මාර්ගය තුල හැසිරෙන්න පුළුවන්ද මේ මිනිහත් එක්ක ගිහිල්ලා? මේ ගෑණිත් එක්ක ගිහිල්ලා මට ආර්ය මාර්ගය වඩන්න පුළුවන්ද? එහෙම අද හිතනවාද පෙම්වතුන්ගේ දිනේට නේ? කවුද එහෙම හිතන්නේ නේද? එහෙම හිතන්නේ නැහැ. අද ඉන්න ගෑනු ළමයි ටික ඔක්කොම ආච්චි අම්මලා ටික නේද? සම්පූර්ණයෙන්ම මේ සිංහල ජන සංස්කෘතිය වලපල්ලට අරන් යන විදිහට තමයි ඒගොල්ලෝ මේ හිපි සංස්කෘතියට මිශ්‍ර වෙලා සියලු සම්ප්‍රදායන් උත්තරීතර සම්ප්‍රදායන් කුණු කොල්ලට ඒගොල්ලෝ විකුණනවා. කලාවත් එහෙමයි. හැම දෙයක්ම එහෙමයි. දැන් ওই ස්ටාර්ස් කියලා තරඟ පවත්වනවා. ඕවයි වහල් වෙලානේ. සේරම වහල් වෙලා මොන ස්ටාර්ස්ද මේ ලතා මංගেশකර් වෙන්නේ? අඩුතරම මේ මිනිස්සයන්ගේ ගෑවිලාවක් තියනවාද ඔය ස්ටාර්ස්ලා? තන්නි කරම ඇවිල්ලා මොනවද කරන්නේ? මිනිස්සු රාගය අවසනවා මිනිස්සුන්ගේ නේ, ද්වේෂය අවසනවා, මෝහය අවසනවා. සතර අපායට පත් වෙන මිනිස්සුන්ගෙන් ප්‍රමුඛ ගණයේ ඉන්න නළු නිලියෝ ටික ලංකාවේ. සේරම ස්ටාර්ස්ලා කටහඬ පාවිච්චි කරන මං හිතනවා ආත්ම ට්‍රිලියන ගණන් ගොළු වෙනවා. ට්‍රිලියන ගණන් ගොළු වෙනවා. මොකද අපේ රටේ වෙන රටක වගේ නෙවෙයි. අපේ රටේ තියෙන උත්තරීතර කලාවක්. ඒක වසර 3000කට වඩා ඉපැරණි. ඔය අමරදේව මේ මහත්මයා ඒ වගේම නන්දා මාලිනී වගේ අයගේ අතටපත් වෙලා ඒගොල්ලන් විසින් ආරක්ෂා කරලා ඉදිරියට ආපු කලාවක් මේ රටේ තියෙනවා. ඒක ධර්මය හා සමානයි. ඒ කලාව කුණු කොල්ලෙට විකුණනවා දැන් මේ අලුතෙන් බිහි වෙච්ච පරම්පරාව. කිසිම ලැජ්ජාවක් නැහැ, හිරිකිතක් නැහැ. එතකොට සිංහල භාෂාව කියලා කියන්නේ මගධ විශිෂ්ට භාෂා කියලා ලෝකෙ පෙන්නනවා. පාලි භාෂාව තමයි ශ්‍රේෂ්ඨතම භාෂාව. පාලි භාෂාව ඇරුණාම ලෝකේ භාෂාවක් තියෙනවා නම් ඒ සිංහල භාෂාව තමයි ඊළඟට තියෙන්නේ. සංස්කෘතත් හින්දුත් නෙවෙයි.
ඒකට හේතුව තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය අවබෝධ කරගන්න පුළුවන් මහා දැවැන්ත සාහිත්‍යයක් තියෙනවා සිංහලයට. අපි හිතමු අපි සංස්කෘත සාහිත්‍යයට ගියොත් සංස්කෘත සාහිත්‍ය ත්‍රිපිටකයේ තියෙනවා තමයි. ඒක සියල්ල මහායාන. ඒ කිසිම පොතකට උත්තරීතර භාවයක් නැහැ. නාගාර්ජුන හාමුදුරුවන්ගේ ශ්‍රේෂ්ඨ පොත් තියෙනවා. ඒක අපි වෙනම කතා කරන්න ඕනේ. මම කියන්නේ සිංහල භාෂාව ගැන. එතකොට සිංහල භාෂාව අද විනාශ කරන්නේ මහාචාර්යවරුමයි. මම නම කියන්නේ මම ඔබට කියන්නම් මේ ධර්මය ගැන කතා කරපු නිසා එක මහාචාර්යවරයෙක් මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මට මේ මහාචාර්යවරයා එදයින් මට හිතුණා මෙයා මට දකින්නවත් ඕනේ නැහැ කියලා. නම මං කියන්නේ ඒ මහාචාර්යවරයා මට ඇවිල්ලා කිව්වා අපිට ඇවිල්ලා දේශනය කරා සිංහල භාෂාව කියලා කියන්නේ භාෂාවේ මේ ජීවියෙක් වගේ මේක වැඩෙනවා. මේකේ තියෙන අකුරු ටික අයින් කරලා මේක ඉංග්‍රීසි අකුරු කරන්න ඕන. එහෙම කියලා අපේ භාෂාවේ තියෙන ගෞරවය කෙලසලා දාපු දේශනාවක් කරා පළවෙනි දවසේ. මට එදා මේ මහාචාර්යවරයාත් එපා වුණා. විශ්වවිද්‍යාලෙත් ඇත්තටම එපා වුණා මම මොකටද මෙතෙන්ට ආවේ කියලා. එහෙම තත්ත්වයක් තියෙන්නේ. එතකොට අපේ භාෂාවේ තියෙන ගෞරවය රකින්න බොහොම ටික දෙනෙක් ලංකාව ඇතුළේ ඉන්නේ අද. ඒ අතර ස්වාමින් වහන්සේලා ගොඩක් ඉන්නවා පිරිවෙන් අධ්‍යාපනයෙන් බිහි වෙච්ච අය. ගිහි අය ගොඩක් අඩුයි. විශ්වවිද්‍යාලවල ඉතින් අපිත් හිටියනේ භාෂාවට මොකද්ද කරන්න කියලා. දැන් අද ව්‍යාකරණයක් නැහැ. සිදස් සංගරාව කුණු කොල්ලෙට දාලා තියෙන්නේ. අද කුමාරතුංග මුනිදාස මහත්මයාලගේ ව්‍යාකරණය ගැන කතා කරන්නේ නැහැ. ඒව සේරම කුණු කොල්ලෙට ගිහිල්ලා වාග් විද්‍යාව කියලා අපේ භාෂාව වෙනම සොකඩමක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ. හැම වචනයක්ම ව්‍යාකරණ වලට එකතු කරනවා. ඒ කියන්නේ මේ හිපි සංස්කෘතියෙන් හදන වචන පවා ව්‍යාකරණානුකූල කරලා ව්‍යාකරණයට එකතු කරන මහාචාර්යවරු. එහෙම කරනවා. කරලා භාෂාව අනාගතේ විනාශ කරන තැනට තමයි පත් කරලා තියෙන්නේ. එතකොට මම ඔය සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව දිහා බැලුවාම අපිට අපි ගැන ගොඩාක් දේවල් හිතන්න මේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. සසරේ අපි කොහොම හිටියත් මේ අපේ සසර බැඳීම් තියෙනවා නම් අපි කරන රස්සාව අපේ ආකල්ප සංකල්ප ඒ මොකක්වත් අදාළ නැහැ. අපි එකට එකතු වෙනවා. ඒකත් ධර්මයේ මේ කතාවෙන් පෙන්නනවනේ. පෙර එක්ව විසූ අය නැවත නෙත ගැටුණු සඳ විලෙහි පියුමක් විලස පෙමින් විකසිතව යයි. ඒක හරියට විලක මලක් පිපෙන්න වගේ තමයි. හම්බ වුණොත් කාම විතර්ක නිසා එක පාරට ඇදිලා යනවා. කිසියම් ධර්මපරයායකට හුරු වෙලා ඒගොල්ලෝ ධර්මානුදර ප්‍රතිපත්ති රැකලා මොනවා හරි පිනක් කරගෙන තිබුණොතින් ඒ ජීවිතය කාම විතර්ක වලට යට වෙලා මේ දුගතිගාමී නොවි බේරෙනවා. එතකොට මේ ජීවලගේ ජීවිතෙත් එහෙම තමයි බේරුනේ. ඒ පින නිසා බේරුණා නැත්තම් පව් කරලා දෙන්නමත් අර දරුවෝ ටිකක් සතර අපායට යන්න හිටපු අය. සසරේ කරගත්ත කුසලයක් මතුවෙලා ජීවිතේ විසුද්ධ වුණා. ඉතින් ඒ නිසා අවසානයේදී ඔබ හැමෝම සිහිපත් කරන්න. ඔබත් ඔබේ බිරිඳට ආදරය කරන නිසා තමයි වසර 6ක් ගිහිල්ලා මේ දරුවන් එකතු කරගෙන මේ පින්කම පතිනි පූජාවක් හැටියට සිද්ධ කරන්නේ. ඉතින් බිරිඳට සැලකීමත් පිනක්. සහකාරිය. තමන්ගේ අම්මගෙන් ලැබිච්ච සියලු ආදරය කරුණාව බිරිඳගෙන් ලැබෙන්නේ. එතකොට ඒක තේරුම් ගත්ත කෙනා මවකට වගේ තමන්ගේ බිරිඳට සලකනවා. සහෝදරියකට වගේ තමන්ගේ බිරිඳට සලකනවා. ඒ වගේම ඊටාම විශ්වාසවන්ත මිතුරියකට වගේ තමන්ගේ බිරිඳට සලකනවා. තමන්ගේ සියලු වැඩ කටයුතු කරලා දෙන දාසියට අනුකම්පා කරන්නාසේ තමන්ගේ බිරිඳට අනුකම්පා කරනවා හොඳ සත්පුරුෂ මිනිස්සු. කාන්තාවක් වුණත් එහෙමයි. තමන්ගේ පියාගෙන් මවගෙන් ලැබිච්ච සෙනෙහස දැන් මට මේ පුජ්‍යලයාගෙන් තමයි ලැබෙන්නේ. ආරක්ෂාව මට ලැබෙන්නේ එහෙමයි කියලා එකිනෙකා ධර්මානුදර ප්‍රතිපatti ඇතිව යුග ජීවිතයේ යථාර්ථවාදීව ගත කරනවා. ඒක තමයි විය යුත්තේ. දෙදෙනාට පුළුවන් නම් කතා කරගෙන අවුරුදු 60ක් 70ක්වත් වෙනකොට කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං ඒ විදිහේ විසුද්ධ ජීවිතයක් ගත කරන්න තමයි අපේ බුදුදහමේ අපේ දර්ශනයෙන් අපිට මඟ පෙන්වලා තියෙන්නේ. කාමසේවනය කරන්න නෙවෙයි. කාමයන්ගෙන් ඈත් වෙලා ඊටාම පවිත්‍ර මනසක් ඇතුව දෙන්න එකට ජීවත් වෙන එක. ඒ අයට නැවත පුළුවන් එකට එකතු වෙන්න. මොකද ඒගොල්ලෝ ශ්‍රද්ධාවෙන් සමානයි. සීලයෙන් සමානයි. ත්‍යාගයෙන් සමානයි. ප්‍රඥාවෙන් සමානයි. ඒ අය නැවත සසරේ එකට එකතු වෙනවා මේ නිර්වාණ මාර්ගයට උදව් කරගන්න. මේ මාර්ගය වඩාගෙන ඉදිරියට යන්න බෑ ඒ වගේ සත්පුරුෂ කෙනෙක් හම්බෙන්නේ නැත්තම්. ඔබ හිතනවාද සිද්ධාර්ථයන් වහන්සේට යශෝදරා වගේ කෙනෙක් හම්බ වුණා නොවුණා නම් බුදු වෙන්න පුළුවන් වෙයි කියලා? බුදු වෙන්න බෑ. එහෙනම් කොච්චර පින් තිබුණත් ඒකට බාධා එනවා. එතකොට යශෝදරා වගේ කෙනෙක්ට අපි ගරු කරන්න ඕන. ඒ වගේ කාන්තාවකට බුදුවරයෙක්ව අපිට බිහි කරලා දුන්න නිසා.
එතුමියටත් ඒකේ කොටසක් අයිති. ලෝකයට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ දායාද කරන්න කැපවෙච්ච අය අතර ප්‍රධානයි යශෝදරාව. එතකොට බිරිඳක් කියලා කියන්නේ ඒ වගේ අපේ ජීවිතේ විමුක්තියට පත් කරන කෙනා. සාමාන්‍යයෙන් අපි කියන්නේ ඇත්තම කතා කරොත් දුක්ඛ සමුදය තමයි බිරිඳ කියන්නේ. නැත්තම් ස්වාමියා කියන්නේ නේ දුකට හේතුව. එතකොට දුකින් මිදීමමත් එතනම තමයි. ඒක අවබෝධ කරගන්න ඕන. ඉතින් අවසාන වශයෙන් මේ සිදු කරගත්ත පුණ්‍ය ධර්මයාගේ ප්‍රතිවිපාකයෙන් ඔබ හැම දෙනාගේම ජීවිත සැපවත් වෙන අතර භවගාමී ජීවිතය සියලු දෙනාගේම සුවපත් වේවා. විශේෂයෙන් මේ ධර්ම දානය අද සිද්ධ කරන්නේ අජිත් ලියනගේ මහත්මයා තමන්ගේ අභාව ප්‍රාප්ත වුණු ආදරබර ස්වාමි දියණිය. ඒ තමයි දික්වැල්ල වත්තේගම රබර්වත්ත ලිපිනේ පදිංචිව සිට මීට වසර 6කට පෙර මිය ගිය අමිතා ලියනගේ මහත්මිය. ඒ වගේම කල්පනී විමුක්ති ලියනගේ දියණිය. ඒ වගේම පසින්දු විභූෂණ ලියනගේ පුතා තමන්ගේ ආදරවර මෑණියන් වහන්සේගේ ගුණය අද සිහිපත් කරගෙන ඒ අම්මා වෙනුවෙන් කරන මාතෘ පූජාවක් තමයි අද මේ දම්සතර නාලිකාවට ඇවිල්ලා ඔබ විසින් මේ තාත්තා එක්ක කළේ. ඉතින් මම හිතනවා ඔබ කරන මේ පින්කම් වල විපාකයෙන් ඔබගේ මේ පියා නිසා තව තව ඔබ පින් කරගනීවි. තමන්ගේ පියතුමාගේ වටිනාකම තේරුම් ගනීවි. දැන් අද මේ වයසේ ඉන්න ගොඩක් තාත්තලා බලන්න පාරායිනේ කොච්චර ඉන්නවද කියලා මේ සරම නැතුව. ඇඳුම් නැතුව කොච්චර ඉන්නවද නේ? එහෙම ඉන්නවා. ඉතින් ඒ අතර බැලුවහම මේ වගේ තාත්තලා කොයිතරම් ශ්‍රේෂ්ඨයිද? කොයිතරම් ඒ වගේ අයට ගරු කරන්න ඕනද? කොයිතරම් ඒ අයට මනසින් අඩුපාඩුකම් කොච්චර තිබුණත් මූලික වශයෙන් තියෙන්න ඕන පදනම් ටික අපේ පියා තුල තියෙනවා කියලා ගෞරවය ඇති කරගන්න ඕන. මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත. වෙසෙස් සිනිඳු මුව රදපර සහස්පත කොරොස් නලින් යුතු වෙයි කටුපෙලින් යුතු. හරියට මේ ජීවිතේ නෙළුමක් නම් ඒ නෙළුම අපි කිසිම අඩුවක් නැති දෙයක් හැටියට දකින්න උත්සාහ කරන්න හොඳ නෑ. මොකද ඒකෙත් කටු තියෙනවයි කියලා අපි දැනගන්න ඕනනේ. මිනිස්සුන්ට කොයිතරම්නම් හොඳ ගුණධර්ම තිබුණත් ප්‍රත්‍යජන ගතියට අපි අතර රාගයට බර වෙච්ච වැරදි තියෙන්න පුළුවන්. මෝහයට බර වෙච්ච වැරදි තියෙන්න පුළුවන් නේ. ද්වේෂයට බර වෙච්ච වැරදි තියෙන්න පුළුවන්. එතකොට 100%ක්ම වැරදි නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි අන් අයගේ තියෙන දොස් පරොස් ඉවසගෙන ඒ අයගේ යහපතම දැකලා ඒ අයට ගරු කරන්න අපේ හිත නමාගෙන ජීවත් වෙන්න ඕන. ඉතින් අම්මා තාත්තගේ නම් මොනම වරදක්වත් අපිට හොයන්න කිසිම අයිතියක් නැහැ. ළමයින්ට ස්වභාව ධර්මයෙන් එහෙම ඉඩක් නැහැ. වැරදි හොයන්න ගියොත් එහෙම ඒකෙන් අසාධාරණය සිද්ධ වෙන්නේ ළමයින්ට. හොඳම දේ තමයි තියෙන වැරදි ඒගොල්ලෝ දන්නවනේ. ඒගොල්ලන්ට බන කියන්න ඕනේ නැහැ. තමන්ගේ වරදක් තියෙනවා නම් ඒක දන්නවා. ඒ වරද නැති කරගන්න දරුවාගෙන් උදව්වක් ඉල්ලුවොත් දුන්නට කමක් නැහැ. උදව්වක් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. නැත්තම් ඉතින් ඒගොල්ලන්ගේ වැරදි අවසන් ඕනේ නැහැ. හොඳ පැත්ත මතු කරලා ආදරය කරන්න ඕන. ඉතින් මම හිතනවා මේ දරුවෝ දෙන්නත් ඔබතුමාට අනාගතයේදී ඒ වාගේ දරුවන් බවට පරිවර්තනය වෙලා මේ ලෝකයේදී කරගන්න ඕන උපරිම යහපත ජීවිතයට කරගනී කියලා. සිදු කරගත්ත පුණ්‍ය ධර්මයාගේ ප්‍රතිවිපාකය දික්වැල්ල වත්තේගම රබර්වත්ත ලිපිනයේ පදිංචි පියසිරි අජිත් ලියනගේ මහත්මයාගේ ආදරබර බිරිඳ වන අමිතා මහත්මිය මේ පින් අනුමෝදන් කරගෙන එතුමියගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. එතුමිය ප්‍රාර්ථනා කළ බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට ඔබගේ මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින දික්වැල්ල මාලියද්ද ප්‍රසංග නිවසේ පදිංචිව සිට මීට වසර 7කට පෙර මියගිය HT සුනිල් මහත්මයා අනුමෝදන්ව සුවපත් වේවා. එතුමා පැතූ බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. රජ්ගම අඟුරුමැලේ AL හෙන්ද්‍රික් මහත්මයා, ඒ වගේම KD සුවිතෙල් හාමි මාතාව ඇතුළු වර්ග පරම්පරානුගත ඥාතීන් පින් අපේක්ෂිත නම් මේ පින ලබාගෙන සුවපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සුජීවත්ව සිටින ඔබ හැම දෙනාම මේ තුනුරුවනේ අනන්ත ගුණ බල මහිමෙන් ඒ වගේම සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ආරක්ෂා වේවා. AL දෙනෙත් ප්‍රශර්ෂ පුතා, ඒ වගේම AL නෙත්මිනි චමත්කා දුව, HT ගෙහන්සා දුව, මෙතුම්දි දුවනිය, ඒ වගේම HT පුල්මි
සෙදම්සා දුව යන මේ මුණුපුරු මිනිපිරියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය සැලසේවා. ගුණ නුවණ ඇති ඊ타ම උසස් දරුවන් ලෙස අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට මේ ධර්ම දානමය පින ඒ මුණුපුරු මිනිපිරියන්ට නොඅඩුව ලැබේවා. නිරෝගී සුවය ලැබේවා. සියලු දෙවියෝද මේ පිනින් සැනසී නිවන් අවබෝධ කරගනිත්වා. මේ ධර්ම දාණයට සහ සම්බන්ධ වුණු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය සැලසේවා. දිගාසිරි සම්පත් සැලසේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ වගේම දම්සතර නාලිකාවේ ගරු අධ්‍යක්ෂ වැවුරුකන්වල බුදුරජ මහවිහෙරපති විද්‍යාතුංග විද්‍යායතන පිරිවෙනේ කෘත්‍යාධිකාරී අවසරයි කරතොට පඤ්ඤාසීලා විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයත් දේශවාසී සියලුම ධර්මකාමී ධර්මදේශිත සියලුම දේශකයන් වහන්සේලාට වීරෝදාර රණවිරුවන්ට රට ජාතිය ආගම භාෂාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් දේශමාමකව කටයුතු කළ සියලු රටවැසියන්ටද මේ පින් ලැබීමෙන් ඒ අය සුඛී සුවපත් වෙත්වා සැනසීම ඇති කරගනිත්වා. මේ පුණ්‍ය ධර්මයාගේ ප්‍රතිවිපාකය මීට වසර 6කට පෙර මියගිය අමිතා ලියනගේ මහත්මිය ඇතුළු ඔබගේ වර්ග පරම්පරානුගත ඥාතීන්ටත් දෙවියන්ටත් ඔබ අප හැම දෙනාටමත් ජාත්‍යාදී දුකින් නිදහස්ව ලබන අමා මහ නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.